හරි එතකොට මේ අපි අද කතා කරන්න යන්නේ LKS 23 ඒ කියන්නේ borrowing cost එක කියන්නේ ණය ගෙනුම් පිරිවැය. ඔයගොල්ලෝ දන්නවා මේ ණය ගෙනුම් පිරිවැය කියන්නේ අපි මොකක් හරි ඔයගොල්ලෝ දන්නවා ගොඩක් කට්ටිය කියන ගොඩක් ව්‍යාපාර ආයතන ඉන්වෙස්ට්මන්ට් කරන්නේ කියන්නේ ණයට ගත්ත මුදල් තමයි ඉන්වෙස්ට්මන්ට් කරන්නේ. ඒතර ඒගොල්ලන්ට මොකක් හරි වත්කමක් නැත්නම් මොකක් හරි ඉන්වෙන්ට් එකක් හරි දෙයක් ලබා ගන්න නම් ඒගොල්ලෝ එක්ක ඒගොල්ලෝ ගාව මුදල් නැහැ අතරම. ඒතොර ඒගොල්ලෝ කරන්නේ මොකක් හරි ඉන්ෂුරන්ස් එක ලීස් එකක් හරි නැත්නම් ණයක් හරි අරන් ඒ ඇසෙට් එක මිලදී ගන්නවා. එතකොට මේවා සඳහා දරන්න වෙනවා වියදමක්. අපි ඒකට කියනවා borrowing cost එක කියලා. අපි මේ ණය සඳහා දරන වියදමට කියනවා borrowing cost එක කියලා. එතකොට මේ ණය සඳහා දරන වියදම අපිට එක්කෝ ප්‍රයක් අවස්ථාවලදී අපේ වත්කමේ අගයට නැත්නම් කැපිටලයිසේෂන් කියනවා. නැත්නම් අපි වත්කමේ කොස්ට් එකට එකතු කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. එහෙම බැරි අවස්ථා තියෙනවා. ඒතකොට මේ ස්ටෑන්ඩඩ් එක යටතේදී කතා කරනවා මොන වගේ අවස්ථාවලදීද අපි අපේ ඒ ණයට ගන්න ණයට අරා ගන්න මුද්‍ර සඳහා ගෙවන කොස්ට් එක අපි කොහොමද කැපිටලයිසේෂන් කරන්නේ මොන වගේ අවස්ථාවලදීද මොන වගේ ඇසෙට් වලදීද කියලා සහ එහෙම කරන්න බැරි අවස්ථා ගැන කතා කරනවා. ඒතර ඒ කියන තමයි මේ ස්ටෑන්ඩඩ් එකේදී කතා කරන්නේ මේ ප්‍රමිතියේදී කතා කරන්නේ. ඒතර මේක තමයි මේකේ ඕවරෝල් අයිඩියා එක. මේක හරි බේසික් මේ ස්ටෑන්ඩඩ් එකක් LKS 23 කියන්නේ. ඒතර මේකේ ලර්නින් අවුට්කම්ස් තියෙනවා. identify the borrowing cost and the qualifying asset. මේ borrowing cost එක ගැන මම කතා කරනවා. මේ qualifying asset කියන්නේ සුදුසුකම් ලද වත්කම්. කියන්නේ සුදුසුකම් ලද වත්කම් කියන්නේ අපේ හැම ඇසෙට් එකටම අපි මිලදී ගන්න හැම ඇසෙට් එකකටම අපිට මේ borrowing cost concept එක අදාළ කරගන්න බෑ. එහෙම අදාළ කරගන්න බැරි වත්කම් තියෙනවා. ඒතකොට මේක සඳහා වෙනම නිශ්චිත සුදුසුකම් ටිකක් තියෙනවා සපුරාලන්න. ඒව සපුරාලනවා නම් විතරයි මේකට ඇතුළත් කරගන්න පුළුවන්. ඒතකොට මේ qualify asset එක කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සරහදී කතා කරනවා. ඒතකොට ඒක ID කියන එක හඳුන ගන්න තියෙන borrowing cost එකයි qualified asset කියන එකයි. ඊට පස්සේ තියෙනවා මේ distinguish between the borrowing cost and the capitalized and the expense කියන්නේ අපිට මේක වෙන් කර අඳුන ගන්න ඕනේ මේ කොස්ට් එකෙන් අපිට මේ තියෙන total cost එකම කියන්නේ අපේ total borrowing cost එකම කියන්නේ අපේ සම්පූර්ණ interest එකම නැත්තම් අපි ගෙවන මුදලම අපිට capitalization කරන්න බෑ. කියන්නේ අපිට ප්‍රාග්ධනිත කරන්න බෑ. ඒක සඳහා අපිට මේ තියෙන සුදුසුකම් ටිකක් බලන්න. එතකොට ඒවා අනුව අපිට යම්කිසි ප්‍රමාණයක් දක්වා විතරයි මේක කැපිටලයිසේෂන් කරන්න පුළුවන්. ඒතොර මේ ඒ හින්දා අපි ඒක බලන්න ඕන අපේ මේ borrowing cost එකේ කොච්චර ප්‍රමාණයක් අපිට කැපිටලයිසේෂන් කරන්න පුළුවන්ද අනිත් ඊටු ටික අපිට සිද්ධ වෙනවා වියදමක් විදියට කපා හරින්න. ඒ ගැනත් අපි කතා කරන්න යනවා. ඊට පස්සේ accounting for borrowing cost කොහොමද අපි account කියන්නේ මේ borrowing cost එකට. ඊට පස්සේ identify the disclosure requirement. ඒතර අනාවරණය කරන්න මොනවද? මේ සමතේ මේකේ අනාවරණ දෙකක් තියෙනවා කරන්න. ඒ ගැන අපි අන්තිමට කතා කරමු. ඊට පස්සේ එනවා objective වලට LKS 23 එක. එතකොට මේකේ objective අරමුණ කියන්නේ the objective is the prescribe the accounting treatment for the borrowing cost. ඒ කියන්නේ අපි මේ ස්ටෑන්ඩඩ් එකදී කතා කරන්නේ මේ borrowing cost එකට කොහොමද treatment කරන්න කියලා. ඒතකොට මේකෙදි අපි කොහොමද කතා කරනවා කොහොමද double entry තියන්නේ කොහොමද account keep කරන්නේ කොහොමද account තියන්නේ ඒතකොට account වල කොහොමද වාර්තා කරන්නේ ඊට පස්සේ ඒවා කොහොමද presentation කරන්නේ. ඒතකොට ඔයගොල්ලෝ දන්නවා අපේ මූල වාර්තා වර්ග පහක් තියෙනවා. ඒතකොට මූල තත්ත්ව ප්‍රකාශය ආදායම් ප්‍රකාශය හිමිස්වාමි නැස්වීම ප්‍රකාශය ඊට පස්සේ ඊට පස්සේ සටහන් තව මොකක් හරි අත්දැකීම් මම මතක නැහැ. හිමිස්වාමි නැස්වීම ප්‍රකාශය කොහෙද? එතකොට මේ වගේ වාර්තාවල කොහොමද මේවා අනාවරණය කරන්නේ ඩිස්ක්ලෝසර් කරන්නේ කොහොමද කියත් මේකෙදි කියනවා. ඒතර ඒක තමයි මේ ස්ටෑන්ඩඩ් එකේ ආරම්භන කොහොමද මේවා account තියන්නේ කොහොමද double entries වාර්තා කරන්නේ කොහොමද presentation කරන්නේ කොහොමද ඩිස්ක්ලෝසර් කරන්නේ කියලා අපිට මේ වෙනම කියන එක තමයි නැත්නම් වෙන කළා අපිට මාර්ගයක් වෙන්නන එක තමයි ඒ කියන්නේ අපිට වාර්තා කරන්න රාමුවක් වෙන්නන එක තමයි මේ ස්ටෑන්ඩඩ් එක ඇතුළේ කරන්නේ. ඉතින් මේකේ ස්කෝප් එක තියෙනවා two type of asset that would otherwise to be qualified asset that are excluded for the scope of LKS 20. ඒ කියන්නේ මේ LKS
23 ඇප්ලයි කරන්න පුළුවන් මේ කියන දැන් මේ යට දීලා තියෙනවා අපේ ඇසෙට් වර්ග දෙකක් කුලිෆයින් ඇසෙට් වර්ග දෙකක් ඒ ඇසෙට් වර්ග දෙකට අමතරව අනිත් සියලුම කුලිෆයි ඇසෙට් සඳහා මේ LKS 23 කියන එක ඇප්ලයි කරන්න පුළුවන්. ඒත් මේකෙදි අපිට ඇප්ලයි කරන්න බෑ මේ ඔයන බයෝලොජිකල් ඇසෙට්. ඒතකොට ඒ කියන්නේ ජීව විද්‍යාත්මක වත්කම්. ඒ කියන්නේ සත්තු ඇති කරන එක ඒ වගේ ජීව විද්‍යාත්මක වත්කම් ඔයගොල්ලෝ දන්නවා මේක මෙෂර් කරන්නේ ෆෙයා වැලියු එකට. ඒ කියන්නේ වෙළඳපොලේ වර්තමාන අගයට තමයි මෙෂර් කරන්නේ. කවදාකවත් දැන් සතෙක් වහදලා එයා ගත්ත මුදලට එයා කියන්නේ අපි හිතමු කුකුල් පැටියෙක් කුකුල් මැටික් 100ට ගත්තා නම් එයාව 100ට විකුණන්නේ නැහැනේ. එදා තියෙන වෙළඳපොලේ වටිනාකම තමයි එයා අර වෙන්නේ. ඒතර ඒක ෆෙයා වැලියු එකට තමයි ලැබෙන්නේ. ඒතර බයෝලොජිකල් ඇසෙට් කියන ඒවා ෆෙයා වැලියු එකට මෙෂර් කරන බයෝලොජිකල් ඇසෙට්. හරිද? ඒවා මේ කුලිෆයි ඇසෙට් විදියට ගන්නෙ නැහැ. ඒ කියන්නේ LKS 41 කියන agriculture and the biological asset කියන ස්ටෑන්ඩඩ් යටතේ කතා කරන ෆෙයා වැලියු එකට මෙෂර් කරන qualified asset මේ ස්ටෑන්ඩඩ් යටතේ කවර් වෙන්නේ නැහැ. ඒ වගේම තියෙනවා මට මේකේ චූටි මේ ප්‍රශ්නයක් තියෙනවා මේකේ substantial period of to get ready for sale කියන එක. මොකද මේක අපි මේ qualified asset එකක් substantial period එකක් ගන්නවා නම් ඒක qualified asset එකක් විදිහට කියනවා. මට මෙතන චූටි ප්‍රශ්නයක් තියෙනවා. මම මේ කියනවා ඒක inventory that are manufactured. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් manufacture කරනවා otherwise produce large quantity of repetitive base. හරිද? ඒ කියන්නේ අපි මොකක් හරි inventory එක උදාහරණයක් විදිහට ගත්තොත් අපි inventory එක maintain කරනවා නැත්නම් day to day. කියන්නේ අපි repetitive base කියන්නේ මේක repeat කරනවා. හරිද? කියන්නේ large amount එක. ඔයා දැන් හිතන්නකෝ අපි මේ මොකක් හරි බීම වර්ගයක් හදනවා කියලා. ඒක large amount එකක් හදනවා. ඒක හැමදාම හදන අපේ inventory එකක් වශයෙන්. ඒතකොට ඒ වගේ වත්කම් මේ අපි මේ ගන්නේ නැහැ. මොකද අපි ඒක හැමදාම කරන එකනේ. ඒතකොට අපේ විශේෂ අරමුණක් සඳහා නෙමෙයි මේ qualify asset එක කියන්නේ විශේෂ අරමුණක් සඳහානේ අපි කරන්නේ. ඒතකොට එහෙම අරමුණක් නැහැ. ඒතකොට inventory එකක් කියන්නේ මේ ඒකට ලොකු කාලයක් ගන්න දවස් දෙකක් දවස් තුනක් දවස් හතක් ඒවයි කෙටි කාලයක් ගන්න. ඒතකොට ඒ කාලේ ඉවරනට පස්සේ ඒක මොකක් බඩපත් වෙන ඒක ඉවසවිල සේල් කරන්න පුළුවන්. මේ වගේ ඉන්වෙන්ටරි එකක් අපිට qualify asset එකක් විදිහට ගන්නෙ නෑ. හැබැයි ඒකේ පොඩි රික්වයර්මන්ට් එකක් දාලා තියෙනවා. ඒක අපි පස්සේ කතා කරනවා මේකෙදි. මේ සමහර මේ ඉන්වෙන්ටරිස් අපිට qualify asset විදිහට ගන්න පුළුවන්. මේ ඒක අපිට ඊට පස්සේ කතා කරමු. ඒක එහෙම ගන්න පුළුවන්. මේ මෙතන මම තියෙන repetitive base උනාට මේක substantial period to get ready for sale. ඒ කියන්නේ සැලකිය යුතු කාලයක් ගන්නවා නම් ඒක මේ විකුණන්න ඒ වගේ වත්කම් මේ qualify asset එකක් විදිහට ගන්න පුළුවන් කියලා කියනවා. මේ ස්ටෑන්ඩඩ් යටතේදී කියනවා. ඒ වගේ උදාහරණයක් විදිහට කියන්නේ මේ අපි හිතන්නකෝ වයින් එකක් හදන එක විතර වයින් එක අවුරුදු 10ක් යනවා නම් ඒතර ඒක large amount එකක්. ලොකු කාලයක් ගන්නවා මේ ඒක ප්‍රොඩක්ෂන් කරන්න. ඒතර ඒ වගේ වත්කම අපිට qualify asset එකක් විදිහට ගන්න පුළුවන් කියලා මේක පස්සේ කතා කරනවා ස්පෙෂල් කේස් එකක් යටතේදී. බලමු ඒ ටික තමයි දැන්ට කතා කරේ. ඒතර මේ වත්කම් දෙක ඒ කියන්නේ මේ agriculture 41 එක fair value එකට මෙෂර් කරනවා නේ. නැත්නම් biological asset fair value එකට මෙෂර් කරනවා ඒක ගන්නෙ නෑ. ඒ වගේම inventories නැත්නම් අපි නිරන්තරයෙන් කරන දේවල් අපේ large amount එක repetitive නැවත නැවත නිෂ්පාදනය කරන දේවල් අපි මේක මේ යටතේ ගන්නෙත් නෑ. ඒක තමයි කියන්නේ. ඊට පස්සේ borrowing cost. ඒක borrowing cost එක කියන්නේ මොකද්ද? ඒතර ඔයගොල්ලෝ දන්නවා. අපි වත්කමක් නැත්තම් මොකක් හරි භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න අපි මම කලින් කිව්වා ඉන්වෙස්ටර්ස්ලා නැත්තම් ආයෝජකයෙක්ව සල්ලි නැහැ. ඒතර ඒගොල්ලන්ට වෙනවා මේක බාහිර ආයතනයකින් මිලදී ගන්න ඒව සඳහා මුදලක් දරන්න. ඒකට ඒකට ඉන්වෙස්ට් කරන්න වෙනවා. ඒ මුදල සපයා ගන්න ඒකට එක්ක ණයක් ගන්න පුළුවන්. මොකක් හරි ක්‍රම විදිහකින් බරෝ කරන්න පුළුවන්. මේ බරෝවින් වලට කොස්ට් එකක් ගෙවන්න වෙනවා නම් ඒවට කියනවා බරෝවින් කොස්ට් කියලා. ඒතකොට ඔයගොල්ලෝ දන්නවා මේ බරෝවින් කොස්ට් එකට අපි පේ කරන්නේ ඉන්ට්‍රස්ට් එක. ඒතකොට මේ බරෝවින් කොස්ට් කියන්නේ any kind of interest that paid for borrowers. ඒ කියන්නේ බරෝවින් සඳහා ගෙවන ඕනෑම වර්ගයක ඉන්ට්‍රස්ට් එකකට කියනවා අපි බරෝවින් කොස්ට් කියලා. නැත්තම් මේ වලට කියන්නේ ණයට දීම හින්දා දෙන පාර්ශ්වයේ සිදුවන ආර්ථික කියන්නේ ඒගොල්ලන්ට ආර්ථික පාඩුවක් නේ. ඒ ආර්ථික පාඩුව පියව ගන්න ලබා දෙන ඕනම දෙයකට කියනවා අපි borrowing cost එකක් කියලා. හරිද?
එතකොට borrowing cost are interest that cost incur the connection වන්තරේ අර තමා කිව්වා කියන්නේ. ඒ borrowing cost එක ප්‍රධාන කොටස් වර්ග තුනක් ඇවිල්ලා කතා borrowing cost වර්ග ප්‍රධාන වශයෙන් කොටස් තුනක් කියලා මේ ස්ටෑන්ඩඩ් එකේ කතා කරනවා. පළවෙනි එක තමයි interest expense. ඒ කියන්නේ අපි ණයක් ගත්තාම සාමාන්‍ය අපිට පොලියක් ගෙවනවා. ඒ සඳහා ගෙවන පොලිය ණය සඳහා ගෙවන පොලිය අපි borrowing cost එකද කන්සිඩර් කරනවා. ඒක පළවෙනි එක ලේසි. මම හිතනවා ඔයගොල්ලන්ට ඒක ලේසි. දෙවෙනි එක ඔයගොල්ලන්ට මම ෆයිනෑන්ස් කියන LKS ඒක දෙන්නේ. ඊටසේ LKS 17 ඔයගොල්ලන් ලීස්. ඒක ඔයගොල්ලෝ දන්නා මම කිව්වා වගේ ඔයගොල්ලෝ ඇසෙට් එකක් මෙන්නදී ගන්නවා. ඔයගොල්ලෝ කව සල්ලි නෑ. ඔයගොල්ලෝ ලීස් එකක් දාලා සල්ලි දීලා ගන්නවා. ඒකට ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ ලීස් එකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් ප්‍රින්සිපල් amount එක. මම PP අකුර දාන ප්‍රින්සිපල් account එක අනිත් ඉන්ට්‍රස්ට් එක. හරි. sorry. ප්‍රින්සිපල් amount එකයි ඉන්ට්‍රස්ට් එකයි. අය එක තියෙන්නේ. එතකොට ලීස් එකක වාර්ෂිකය හැදෙන්නේ ප්‍රින්සිපල් amount එක කියන්නේ ණය සඳහා ගෙවන වාර්ෂිකය. එතකොට අපි ණයක් ගත්ත කියන වාර්ෂිකයක් ගත්තට පස්සේ ඒකේ තියෙනවා අපි වාර්ෂිකය ගෙවුවම ඒකේ ඉන්ට්‍රස්ට් කෑල්ලකුත් තියෙනවා. ඒ වගේම අපේ ණයේ ප්‍රොපෝෂන් එක නැත්නම් ණයේ කොටසකුත් ගෙවන්න. එතකොට මේක මුලදී ඉන්ට්‍රස්ට් එක මේක වැඩි, ඉන්ට්‍රස්ට් එක වැඩි, ප්‍රොපෝෂන් එක ණයේ කොටස අඩුයි. එතකොට එන්න ඉන්ට්‍රස්ට් එක අඩු වෙලා ණයේ කොටස වැඩි වෙලා මේක ඔයගොල්ලෝ දන්නවා අපි කතා කළා ලෝන් ඇමෝටයිසේෂන් එක ගැන ණය මේ කොහොමද මේ ගැන කතා කරලා අපි කොහොමද වාර්ෂිකය හැදෙන්නේ කියලා. එතකොට මේකෙදි ප්‍රින්සිපල් amount එකක් තියෙනවා. ඒ වගේම ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. එතකොට මේකෙදි මේ ෆයිනෑන්ස් එකේදී ඒකේ ගෙවන වාර්ෂිකය තුල තියෙන ඉන්ට්‍රස්ට් එක මෙන්න මේ ඉන්ට්‍රස්ට් එක borrowing cost එකද කන්සිඩර් කරන්න පුළුවන්. total amount total මේ අපි ගෙවන ප්‍රමාණයම නෙමෙයි principal amount එක ඇරෙන්න මේ ඉන්ට්‍රස්ට් එක අපිට මේ කන්සිඩර් කරන්න පුළුවන් borrowing cost එකක් විදියට. ඒකත් අපි කන්සිඩර් කරනවා borrowing cost එකක් විදියට. ඊට පස්සේ තියෙනවා මම මේ කතා කරලා LKS 21 එකේදී ඔයගලන්ට කිව්වා මේ ඒකේ තිබ්බා මේ LKS 23 කියලා පොඩි කෑල්ලම ඒකේ තිබ්බා. ඒතර මේක කළාට පස්සේ ඔයගලන්ට ක්ලියර් වෙයි. ඒතර මේක කියන්නේ exchange difference arise from the foreign currency borrowing. ඒ කියන්නේ උදාහරණයක් විදියට මේ ලංකාවේ මිනිස්සෙක් ඉන්නවා. මිනිස්සෙක් කියලා හිතනවා මේ ලංකාවේ මිනිස්සෙක් හැබැයි අපේ මනි මාකට් එකේ කියන්නේ මුදල් වෙළඳ පොලේ ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි. හරි ඉන්ට්‍රස්ට් රේට් එක හයි. මෙයාට ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕනේ. මෙයාට ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න එයා හිනා ෆොරින් මාකට් එකක් ගැන බලනවා. උදාහරණයක් විදිහට මෙතන ඉන්නවා ඉන්දියාවේ බැංකුවක්. හරි. ඒතර මෙයා මෙන්න මෙයාගේ ණයක් ගන්නවා. මෙයා ණය දෙන්නේ මොනවද? මෙයා ණය දෙන්නේ ඉන්දියන් රුපියල් වලින්. ඉන්දියන් රුපියල් වලින් ණය දෙන්නේ. හරි. එතකොට මෙයා ණය ගෙවන්න ඕනේ පේබැක් කරන්න ඕනේ ඉන්දියන් රුපියල් වලින්ම තමයි. හරි. පේබැක් කරන්න නේද? ඒතකොට මේක පේබැක් කරනකොට ඔයා හිතනවා මේ ගන්නකොට තිබ්බ රේට් එක 120යි. හැබැයි ගෙවනකොට 140යි. ඔයාලට පේනවා මෙන්න මේ amount එකේ පොඩි වෙනසක් තියෙනවා. හරි. එතකොට මේ ඉන්ට්‍රස්ට් රේට් එක චේන්ජ් වීම හින්දා ඒගොල්ලන්ට මොකක් හරි ඇඩිෂනල් කොස්ට් එකක් දාන්න උනා නම් මේ ණයට. හරි. නැත්නම් මේ ණය ගැනීම සඳහා ගෙවන්න ඕන පොලියක් මොකක් හරි තියෙනවා නම් අන්න ඒවා. හරි. මේ ඉන්ට්‍රස්ට් එක්ස්පෙන්ස් එක ගන්න පුළුවන් මේ ඉන්ට්‍රස්ට් එක කොහොමවත් එකයි. ඒතර මේ එක්ස්චේන්ජ් රේට් එකකින් හින්දා බලන බලපෑම. හරි. අපිට ඒකත් කැල්කියුලේට් කරලා ඒකත් ගන්න පුළුවන්. අපේ මේ එක්ස්චේන්ජ් රේට් ඩිෆරන්ස් arise from the foreign currency borrowing. ඒතර ඒ ඩිෆරන්ස් එක
මේකේ ඉන්න amount එකේ transfer කරලා මේක අපි ගෙවුවට පස්සේ settle කරාට පස්සේ නැත්නම් settle කරනකොට වෙන වෙනස මේ currency එක මේ කියන්නේ අපේ විනිමය අනුපාත වෙනස් වීම වෙන වෙනස හින්දා ඇති වෙන cost එකක් තියෙනවා නම් අපිට ඒකත් ගන්න පුළුවන් borrowing cost එකක් විදිහට. මම හිතනවා clear ඇති කියලා. මේ තොර ඒකත් අපිට capitalization කරන්න පුළුවන් some extent. හරිද? ඒක තමයි ගැන තොර අපි මේකේ තියෙනවා interest expense ගැන කතා කරලා ඊට පස්සේ තියෙනවා financial charges ඒතර මේක principal amount එක ගන්න ඒකට කියන interest එක ගන්නවා කියලා මේකෙදි exchange rate එක difference වෙනස් වුණාට පස්සේ ඒකේ වෙන මොකක් හරි ලාභයක් හරි පාඩුවක් තියෙන වෙනසක් වීම තියෙනවා මේ ඒක අපිට consider කරන්න පුළුවන්. ඒ ටික තමයි borrowing cost එකේ තියෙන ප්‍රධාන කරුණු තුන. ඊට පස්සේ compensable. ඒතකොට මේකෙදි directly attributable කියන්නේ කෙලින්ම සම්බන්ධ නැත්තම් මේක කියන්නේ මේ related එනතර borrowing cost related වෙන acquisition ගන්න. මොකක් හරි දෙයක් අත්පත් කරගන්න construction කරන්න නැත්නම් production. ඒතකොට මොකක් හරි දෙයක් හදන්න කියන්නේ මේ borrowing cost එක කියන අපි ගන්න amount එක දාගෙන අපි මොකක්ද හදනවා නම් acquire කරනවා නම් ගන්නවා නම් construction කරන ඉදි කරනවා නැත්නම් නිෂ්පාදනය කරනවා නම් අන්නේ ඒවා සඳහා දාන වේදම අපිට කියන්න පුළුවන් borrowing cost එකක් කියලා. ඒකට මේ borrowing cost එක අරන් මේක අපි මේ borrowing cost එක අරන් invest කළොත් මූල්‍යවත්කම invest කළොත් ඒක අපි borrowing cost එකක් විදිහට දරකන්නේ නැහැ. ඒතර මේකේ financial asset කියන ඒවා consider කරන්නේ නැහැ. ඒතර මේක consider කරන්නේ අපි මුදල්වත්කමක් මේ මුදල අරගෙන වත්කමක් acquire කරගන්නවා නේද? අරගන්නවා නැත්නම් construction එකක් කරනවා නැත්නම් production එකක් කරනවා වගේ දේවල් තියෙනවා නම් මේක අයත් වෙනවා. ඒතර මේ කාර්යයන් දුරට අදාළව මොකක් හරි දෙයක වත්කම borrowing කරනවා නම් ඒක අපි consider කරනවා borrowing cost එකක් විදිහට. ඒතර මේකෙදි මේ cost එකේ part එකක් අපිට cost එක විදිහට අරන් ඒක asset එකේ අපේ cost එකට capitalization කරන්න පුළුවන්. මේක අපි බලමු මේක stage තුනක් යටතේ කතා කරනවා. ඊට පස්සේ ඒකේ ඉතුරු වෙන amount එක අපිට recognize කරන්න පුළුවන් expense එකක් නැත්නම් වියදමක් විදිහට ලාභ ගිණුමට මේක අපේ මූලතත්ත්ව කෂේ වත්කම් ගිණුමක් විදිහට යනවා. අපේ වත්කමට එකතු වෙනවා. ඒක capitalization කරනවා. මේක නම් ලොකු අමාරුවක් නෑ මේ balance ID එක කතා කරලා බලමු. ඊටසේ compensation වලදී මේ borrowing cost එකේ qualified asset එකක් නම් අපිට ඒක මේ borrowing cost එක අපේ asset එකේ කොටසක් විදිහට capitalization කරන්න පුළුවන්. හැබැයි other borrowing cost යන ඒ කියන්නේ මේ cost එක ගන්නෙ හරි ඒ කියන්නේ අපි අරන් ඒ qualified asset එක හදන්න ගන්න ඕනේ. ඒක අපි cost එක අපි වාර්ටයක් විදිහට අපි ඒක capitalization කරනවා. නැත්නම් අපි ඒක ගන්න වෙනත් විදිහකට නම් ඒක අපි expense එකක් කියන්නේ අපි මේක අරන් මොකක් හරි ණයක් අරන් අපි හිතන්නකෝ මොකක් හරි මූල්‍යවත්කම ආයෝජනය කරනවා කියලා. ඒතර ඒ වගේ ගන්න අපි ඒක expense එකක් විදිහට දානවා. qualified asset ගන්න අපි ඒක අපේ asset එකේ වත්කමේ අගයට එකතු කරනවා. නැත්නම් normal borrowing කරනවා. අපි ඒක වියදමක් විදිහට කපා හරි. ඊට qualifying asset කියන්නේ මොකක්ද කියලා තියෙනවා. එතන qualifying asset කියන්නේ that are necessary to take a substantial period of time to get ready to intend use of the cell. මේ කියන්නේ qualifying asset එකක් කියන්නේ. හරි? මේ qualifying asset එකක් වෙන්න නම් substantial period එක කියන්නේ සැලකිය යුතු කාලයක් ගත වෙන්න ඕනේ ඒක නිෂ්පාදනය කරන්න. අර මම නැත්නම් කලින් දෙවිච් එකේ මේ ඒක හරියයි. ඒකේ මේ qualified asset එක ගන්න. ඒතර substantial period එකක් කොහොමද තියෙනවා. ඒක හරිය. ඒතර මේ qualified asset එකක් කියන්නේ qualified asset එක කියන්නේ අපි මොකක් හරි production එකක් කරන්න සැලකිය යුතු කාලයක් ගන්නවා නම් අපි asset වලට කියනවා qualified asset කියලා. හරිද? ඒක අපි කියන්නේ අපි use එක නැත්නම් අපි විකිණීමේ තත්ත්වයට පරිවර්තනය කරන්න සැලකිය යුතු කාලයක් ගත වෙනවා නම් අපි ඒ වගේ asset වලට තමයි කියන්නේ qualified asset කියලා. එතකොට මේක දීලා තියෙනවා qualified asset වලට example inventories දීලා තියෙනවා manufacturing plant දීලා තියෙනවා power generation facilities යෝගී intangible asset investment property. ඒතර මේ වගේ ඒවා දීලා තියෙනවා. හරි. මේ වගේ ඒවා qualified asset එකක් විදිහට consider කරන්න පුළුවන්. ඒතර ඔයගොල්ලෝ දන්නා මේ qualified asset එකක් විදිහට consider කරාට අපි inventories කියන ඒවා ගන්නෙ නෑ. අපේ මේ LKS 23 යටතේ ඒ වගේම biological asset ගන්නෙත් නෑ.
හරි. ඒ ඇරෙන අනිත් ඒවා ගන්න පුළුවන්. හරි. බයොලොජිකල් මැනුෆැක්චර්ස් ප්ලාන්ට් කියනවා බයොලොජිකල් ඇසෙට් එකට යන්නේ. කාලය සමග ඒ වටිනාකම තීරණය ෆෙයා වැලියු එකට තීරණය වෙන වත්කම බයොලොජිකල් ඇසෙට් එක යටතේ තියෙනවා අපි ගන්නෙ නැහැ. මේ කුලිෆයි ඇසෙට් එක කියන්නේ සැලකිය යුතු කාලයක් ගන්න ඕන නම් නිෂ්පාදනය සිදු කරන්න අපේ පරිභෝජනය කරන තත්ත්වයට පත් කරන්න හරි සේල්ස් වලට පත් කරන්න සැලකිය යුතු කාලයක්. ඒ කියන්නේ අවුරුද්දකට වඩා ගන්නවා නම් අපි ඒ ඇසෙට් එක කන්සිඩර් කරනවා කුලිෆයිඩ් ඇසෙට් එකක් විදියට. ඒ තමයි කුලිෆයිඩ් ඇසෙට් කියන මේ ටික තියෙන එකට එක්සැම්පල් දීලා තියෙන්නේ. ඊට පස්සේ qualified asset the financial asset that are inventories that are manufactured or overwise products in a short period of time are not qualified asset it is used to sell any තර මේකද කියන්නේ අපේ financial asset මම ඔයගොල්ලන්ට කිව්වා financial asset කියන අපේ මොකක් හරි ණයක් අරගෙන අපේ ඒ අරගෙන අපේ ඒවා ආයෝජනය කරන ෆයිනෑන්ස් කියන්නේ financial asset කියන ඔයගොල්ලෝ දන්නවා shares equities debentures ඊට පස්සේ preference shares ඒ වගේ financial asset ඒ වගේම inventories කෙටි කාලයක් දවස් 7ක් දවස් 3ක් දවස් 10ක් මාසයක් ඒ වගේ short period එකක් නිෂ්පාදනය සඳහා වාර්තා මම කියන වැය වෙන භාණ්ඩ අපි කියන්නේ short period එක කියන්නේ short time period එකක් තියෙන භාණ්ඩ අපි ගන්නෙ නැහැ කියන qualified asset විදිහට අපි qualified asset විදිහට ගන්නේ substantial කියන්නේ මේ කාලය නිර්ණය කරන්නේ management එකකින්. ඒ වගේම මේ qualified asset එකක් කියලා තියෙන එක management එකේ තියෙන. ඒතර management එකේ සතුට තමයි වක්කීම තියෙන්නේ. qualified asset එක අඳුර ගන්න කොච්චර කාලයක්ද අපි ඒකට වින් කරන්න කියලා. ඒතර ඒක අවුරුද්දක් වෙනවා අවුරුද්දක් වෙනවා අවුරුදු 3ක් වෙනවා අවුරුදු 4ක් වෙනවා. ඒ වගේ ලොකු කාලයක් වෙන්නත් පුළුවන්. ඒ වගේ මාස අවුරුද්දකට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඒතර මේ ඉතා කෙටි කාලයක් භාවිතා කරලා නිෂ්පාදනය අපේ ඉන්වෙන්ටරිස් හදනවා නම් ඒවා අපි qualified asset එකක් විදිහට ගන්නෙ නෑ. ඒ වගේම financial asset ගන්නෙ නෑ qualified asset එකක් විදිහට. ඒක තමයි මේකෙදි කියලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා recognize of the borrowing cost. එතන අපි borrowing cost එක කොහොමද recognize කරන්නේ නැත්නම් අඳුනගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඒකේ තියෙනවා එතකොට මේ borrowing cost එක ඒ කියන්නේ direct attribute කියන්නේ ඒක කෙලින්ම සම්බන්ධ නම් අපේ acquisition එකකට නැත්නම් construction එකට හෝ production එකකට qualified asset එක substantial time period එකක් ගන්න ඒ පත්කම නිෂ්පාදනය කරනවා නැත්නම් අත්පත් කර ගන්නවා නැත්නම් construction නිෂ්පාදනය කරනවා නැත්නම් production produce කරනවා නැත්නම් construction කියන ඉදි කරනවා produce කරනවා කියන නිෂ්පාදනය කරනවා නම් ඒතර ඒ වගේ asset එකක් අපිට පුළුවන් අපේ මොකක්ද කියන්නේ asset එකට capitalization කරන්න. කියන්නේ ඒකේ asset එකේ cost එකක් විදිහට අපිට recognize කරන්න නැත්නම් අපි cost එකට එකතු කර ගන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව හරි borrowing cost එක කියන්නේ ඒ කියන්නේ ඊට අමතරව තියෙනවා අපිට cost එකක් විදිහට ඒ අදාළ කාලයේදී අපේ ආදායම් ප්‍රකාශයේ ලාභ ආදායම් ප්‍රකාශයේ වියදමක් විතර හඳුනා ගන්න පුළුවන් කියලා තමයි ඊළඟ එකේදී කියන්නේ. ඒතකොට ඊට අමතරව තියෙන කියන්නේ අපේ ඒ capitalization කරාට පස්සේ අපි total amount එක capitalization කරන්නේ නැහැ නේ. ඒ ඉතුරුන amount එක අපිට expense එකක් විදිහට expense කියන වියදමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ අදාළ වාර්තා කරන කාල පරිච්ඡේදයට අදාළව. හරි. ඒක තමයි මේකේ අඳුන ගන්න තියෙන්නේ. අඳුන ගන්න තියෙන්නේ එකක් අපි capitalization කරන amount එකයි වියදමක් විදිහට කපා වෙන ප්‍රමාණය වෙන වෙනම අඳුන ගන්න තියෙන්නේ. ඒක තමයි recognition එකෙන් තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා accounting for the borrowing cost. ඒ කියන්නේ අපි කොහොමද account තියන්නේ borrowing cost එකට කියලා. ඒතකොට ඔයගොල්ලෝ දන්නවා අපි මේකෙදි concept දෙකක් ගැන කතා කරනවා. especially borrowing and general borrowing කියලා. ඒ කියන්නේ especially borrowing කියන්නේ අපි මොකක් හරි වත්කමක් සඳහා මේ loan එක ගන්නකොට අපි කියනවා කෙලින්ම කියනවා අපි මේ loan එක ගන්නේ qualified asset එකක් හදන්න කියලා. එහෙම කියලා අපි loan එකක් ගන්නවා නම් ඒ qualified asset එකක් හදන්න කියලා especially කියලා ගන්නවා නම් loan එක අපි ඒකට කියනවා specific borrowing කියලා. කියන්නේ special හේතුවක් හින්දා තමයි අපි ඒක borrow කරන්නේ.
ඒවට කියන අපි ස්පෙસિෆික් borrowing කියලා. ඊට පස්සේ නැත්තම් විශේෂ හේතුවක් කියන්නේ නැතුව හරි අපි ජෙනරල් borrowing එකක් සාමාන්‍යයෙන් අපි මුදලක් අරන් ඒකේ amount එකක් ඉතුරුලා අපි ඒකෙන් qualified asset එකක් හදුවොත් ඒතර අපිට එහෙම ඒතර ඒකෙදි borrowing කරන්න පුළුවන්. ඒතර ඒකෙදිත් account තියන්න පුළුවන්. ඒතකොට ස්පෙෂල් borrowing එකක් තිබ්බොත් අපිට ඒකෙදි අපේ actual cost එක ඒ කියන්නේ අපි ඒ සඳහා දරපු සත්‍ය වියදම ඒවා හිතන්න ඒ අපි ඒ ගත්ත මුදල බැංක් account එකට දාලා දෙනවා කියන උතර බැංක් account එකේ තියෙනකොට අපිට interest එකක් හම්බ වෙනවා. මේ loan එක ඒ amount එක අපි තියාගෙන අපි ඒක සඳහා වියදමක් දරනවා. හැබැයි ඒකම ඒ මුදලින් අපි මොකක් හරි ආදායමක් කිපෙවුවා නම් ඒ ගත්ත loan එක උපයෝගී කරන අපි මොකක් හරි ආදායමක් කිපෙවුවා නම් අපි ඒ ආදායම නැත්නම් ඒකේ temporary investment අඩු කරන්න ඕන අපේ actual cost එකෙන්. ඒ එන උත්තරේ තමයි අපි ගන්න specific borrowing යටතේදී capitalization කරන්න ගන්න. හරිද? ඒක capitalization amount එක යටතේ ගන්න මේ සූත්‍රය තමයි actual cost එකේ අපි කියන අපේ cost එක අපි ඇත්තටම දරපු වියදම අඩු කරනවා short term temporary investment. ඒ කියන්නේ අපි අර බැංකුවේ ගිහලා home loan එක බැංකුවේ තියෙන දවස්වලට අපේ account එකේදී අපි උපයාගත් interest එක ඒ වගේ දේවල් අඩු කරලා තමයි අපි actual cost එක ගන්නෙ. හරි. general borrowing එකේදී අපි ඒක ස්පෙෂල් දෙයක් කියලා මේ ගන්නෙ. මේ අපි මෙහෙම වත්කම හදන්න කියලා හැබැයි වත්කම කියන්නේ අපේ qualified asset එකක් හදනකොට අපේ loan එකක් ගත්තත් තියෙනවා අපි මල්ටි පාඩුව මෙරම කියන අරන් ඒ ගත්ත loan එකක් use කරනවා නම් අපි එතකොට ගන්න capitalization rate එක. හරි. ඒ capitalization rate එක අරන් තමයි අපි account එකෙන් තියන්නේ. හරිද? ඒතකොට මේ general borrowing කියන්නේ අපි කලින් already කලින් loan එකක් අරන් තිනවනේ ඒකෙන් ගන්න කොටස. special borrowing කියන්නේ අපි විශේෂයෙන්ම කියනවා අපි මේ asset එක හදන්න තමයි මේ qualified asset එක හදන්න තමයි මේ loan එක ගන්න කියලා. ඒක තමයි accounts තියන ක්‍රම දෙක. අපි ගන්න හදන බලමු කොහොමද accounts තියන්නේ කියලා. ඊළඟට period of the capitalization. ඒතර මේ තමයි step එක. ඒතර මේකෙදි කොහොමද capitalization කරන්න කියලා තමයි තමයි මේකෙදි commencement of the capitalization ඒ කියන්නේ අපි කොහොමද capitalization ආරම්භ කරන්නේ. ඊට පස්සේ suspension ඒ කියන්නේ తాවකාලික නවත්තනවා capitalization කරන එක. ඊට පස්සේ cessation කියන්නේ ස්ථාවරවම අපේ capitalization කරන එක නවත්තනවා. ඒතර මේ commencement කියන්නේ අපි කවදද මොන අවස්ථාවේද capitalization කරන්න පටන් ගන්න කියලා. ඒතර මේකෙදි කියනවා මේක commencement කරන්න පටන් ගන්න ඕනේ. sorry මේ පහළ කන්ඩිෂන් වර්ග තුනක් තියෙනවා. ඒ කන්ඩිෂන් වර්ග තුන මේට් වෙනගෙන ඒ තුන සපුරනවා විතරයි අපිට ඒක ඒ කියන්නේ මේ තුනේ එකක් සපුරනවා නම් අපිට පුළුවන් එතකොට මේක අපේ capitalization කරන්න පටන් ගන්න. ඒ සම්පූර්ණ දවස් ඉඳන් අපිට පුළුවන් ඒ කියන්නේ මේ තුනම සපුරනවා all of the following condition මේ පහළට තියෙන කන්ඩිෂන් තුනම සපුරනවා අපිට පුළුවන් ඉදා ඉඳන් අපේ දරන cost එක අපේ capitalization එකට අපේ වත්කමේ වත්කම සඳහා අපේ ප්‍රාග්ධනිත කරන්න. එතකොට මේකේ පළවෙනි එක තියෙනවා. ඒකට expense කියන්නේ අපේ asset එක හදන්න මොකක් හරි වියදමක් අපි ඉස්සෙල්ලාම දරන්න ඕනේ. අපි asset එක හදන්න අපි ගත්ත loan එකෙන් අපි loan එක ගන්න කියන්නේ 12.31 අරන් අපි asset එක හදන්න පළවෙනි වියදම දරන්නේ මාර්තු 31 නම් මාර්තු 31 තමයි අපි depreciation කරන්නේ නැත්නම් අපි capitalization කරන පටන් ගන්න ඕන දවස. අර 12.31 ඉඳන් පළවෙනි මාස තුන අපිට අපි loan එක ගෙවුවයි කියලා loan එක interest එක ගෙවුවයි කියලා ඒක capitalization කරන්න බෑ. ඊපස්සේ ඒකට borrowing cost එකක් incur කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ඒ අපේ මාසනේ දරන වියදමට borrowing cost එකක් incur වෙන්න ඕනේ. එතකොට මේ අපි යටදී කන්සිඩර් කරන එක හරි මේ undertake the activities that are necessary to prepare the asset. කියන්නේ අපි asset එක නේද ඒ අපි ගන්න activity එක මේ අපේ intended එකක් තියෙනෝනේ ඒ භාණ්ඩය අපේ use or sales කියන්නේ අපි intended එකක් තියෙනෝනේ මේ asset එක හදන්නේ අපේ කියන්නේ මේ qualified asset එක හදන්නේ අපි භාවිතයට හරි නැත්නම්
විකුණන්න හරි කියන පරමාර්ථයෙන් යුතු තමයි ඉන්ටර්නෙට් එකකින් යුතු තමයි මේක හදන්න ඕනේ. මේ අපි කරන ක්‍රියාකාරකම කරන්න ඕනේ මේ වත්කම අපි ඉන්න අපි යූස් කරන්න ඕනේ සේල් කරන්න කියලා හිතාගෙන පරමාර්ථයෙන් තමයි අපි මේ වත්කම හදන්න ඕනේ. ඒ වගේ මේ ඇක්ටිවිටීස් තුනම මේ කන්ඩිෂන් තුනම සපුරනවා අපිට ඒකට පුළුවන් කැපිටලයිසේෂන් කරන්න පටන් ගන්න. ඒ කම්පීට් කරන මේ ඇක්ටිවිටීස් තුනම කම්පීට් කරන දවසේ ඉඳලා. ඒත් මේකේ ප්‍රධානම බලන්න ඕනේ අපි කවද්ද මේ කොස්ට් එක ඉන්කර් කරන්න කියලා එක්ස්පෙන්ඩිචර් එක. එදා දවසේ ඉඳන් කියන්නේ මාර්තු 31 තමයි මගේ එක්සැම්පල් එදා ඉඳන් තමයි අපි කැපිටලයිසේෂන් කරන්න පටන් ගන්න දවස. ඒ සස්පෙන්ෂන් කියන්නේ සස්පෙන්ෂන් of the capitalization කියන්නේ අපි తాවකාලිකව නවත්තනවා අපේ කැපිටලයිසේෂන් කරන එක. උදාහරණයක් විදිහට මිස් කිව්වේ අපේ දැන් ඉන්නවා කම්පැනි සේවකයෝ නිවාඩුව ගන්නවා මාසෙක ඒගොල්ලන්ගේ නිව් ඉයර් හොලිඩේ වැකේෂන් එක ගන්න. ඒතොර ඒ කාලය ඇතුළත අපි ප්‍රොඩක්ෂන් එකේ අපේ අපේ වත්කම නිෂ්පාදන කටයුතු නැත්නම් ඒවා සිදු කරන්නේ නැහැ. ඒ කියන්නේ වත්කමට අදාළ කිසිම කටයුතු සිදු කරන්නේ නැහැ. එතකොට අපි ඒ කාලය තුළ ඉන්ට්‍රස්ට් එකක් ගෙවුවා කියලා ඒ ගෙවන amount එක අපිට අපේ වත්කම අගට කැපිටලයිසේෂන් කරන්න බෑ. ඒක අපි ටෙම්පරරි ස්ටොක් කරන ඕනේ කැපිටලයිසේෂන් කරන එක. ඒ අදාළ කාල පරිච්ඡේදය තුළදී. සිසෙන්ෂන් කියන්නේ අපි ස්ථාරවම ඊට පස්සේ සිසෙන්ෂන් කියන්නේ අපි එදායින් පස්සේ ආයි කැපිටලයිසේෂන් කරන්නේ නැහැ. අපි ඊට පස්සේ කොස්ට් එකක් දරුවත් ඒ වත්කම කියන්නේ ඒ ලෝන් එකට නැත්නම් ඒ වත්කමට අපි ඒවා කැපිටලයිසේෂන් කරන්න බෑ. ඒ වත්කම පෙප්පයා කෙනෙක් හදලා ඉවර නම් ඒ ඇසෙට් එක හදලා ඉවර නම් අපේ අවසානයේ කියන්නේ අපේ යූස් එකට නැත්නම් හරි අපි සේල් කන්ඩිෂන් එකට ඒ වත්කම හදලා ඉවර නම් ඉදෑන් පස්සේ අපිට ඒ කියන්නේ අපේ පරිභෝජනීය තත්ත්වයට ඒක පත් කළා තියෙනවා නම් ඉදෑන් පස්සේ අපි මේ වත්කම සඳහා කැපිටලයිසේෂන් කරන්න බෑ. ඒ සඳහා දාන වියදම්. ඊට පස්සේ දාන වියදම් කැපිටලයිසේෂන් කරන්න බෑ. ඒක තමයි මේ සිසෙන්ෂන් කියලා කියන්නේ. ඒතකොට ඒක අපි මේ සිසෙන්ෂන් කියන අවස්ථාවෙන් පස්සේ කම්ප්ලීට්ලි අපේ මේ කැපිටලයිසේෂන් කරන එක නවත්තනවා. මේ ඒ ටික තමයි තියෙන්නේ period of capitalization එකේදී. මේක තමයි මතක තියාගන්න ඕනේ. ඒතකොට මේකෙන් තමයි ගාණක් දෙනවා නම් දෙන්නේ. මේ කරුණු පදනම් කරගෙන තමයි. ඊට පස්සේ තියෙනවා disclosure requirement. මම කියවා disclosure requirements දෙකක් තියෙනවා. එකක් තමයි the amount of the borrowing cost capitalized during the period. ඒක අපි අනාවරණය කරන්න ඕනේ. අපි capitalization කරපු amount එක මේක ඒතකොට අපි අර වත්කම යටතේදී capitalization කරපු amount එක දාන්න ඕනේ. මොකද ඒකට කියන්නේ LKS අර වත්කම අපි දාන්න වෙනම ගිණුමක් හදලා මේ ගිණුම යටදී අපි capitalization කරපු amount එක දාන්න ඕනේ. ඊට පස්සේ ඒක අනාවරණය කරන සටහනක් මගින් ඊට පස්සේ capitalization rate used to determine the amount of the borrowing cost eligible for capitalization. එතකොට අපි ඒ capitalization කරමු ඉදාගත්ත rate එකත් අපි disclose කරන්න ඕනේ මොන rate එකකට දෙයිද අපි capitalization කරන්න යොදාගත්තේ කියලා. ඒතර මේ දෙක තමයි අපි disclose කරන්න තියෙන්නේ. මම හිතන්නේ එතනින් ඉවරයි මම හිතන්නේ. ඔය එතනින් ඉවරයි. මේ ටික තමයි මේ ස්ටෑන්ඩඩ් යටතේ කතා කරන්නේ. මේක හරි කෙටි ස්ටෑන්ඩඩ් එකක්. අපි මේ ගණන් ටිකක් හදමු ඊට පස්සේ ඊළඟකදී ඔයාලට තේරෙයි ඊට මේ මොකද මේ ස්ටෑන්ඩඩ් එකේ මේ හරි ලේසි ගණන් ටිකක් එන්නේ. මේ ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ LKS 23 borrowing cost එක යටතේදී. ඒතකොට මම මේක සමරයිස් එකක් කිව්වොත් අපි කතා කළා මේකෙදී qualify asset එක කියන්නේ මොකක්ද කියලා. qualify asset එක කියන්නේ substantial period එකක් ගන්නවා ඒ asset ටික නිෂ්පාදනය කරන්න. ඊට පස්සේ අපි මේ LKS 23 එකේදී අපි කතා කරන්නේ නැහැ කිව්වා 41 agriculture and biological asset. ඒ කියන්නේ fair value එකට measure කරන biological asset එක අපි consider කරන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ අපි කතා කළා repetitive base එකට කතා හදන repetitive base එක මොකද මම වචනේ නැහැ. inventory. ඒතර inventory large quantity හදන inventory අපි ගන්නෙ නැහැ කියලා කිව්වා. ඒතර ඒකෙදි මම කිව්වා මට පොඩි ප්‍රශ්නයක් තිබ්බේ. ඒ ප්‍රශ්නේ මම නිරාකරණය කරගත්තා මේ අදනක දේවල්දීම. ඒතර ඒකෙදි කියන්නේ මේ කියන්නේ අපි කතා කරන්නේ ඒවත් මේ qualified asset තමයි. ඒතර ඒකේ substantial period එක ගන්න ඕන ඒ inventory හදන්න ඒවත් qualified asset වෙනවා. ඒ වුණාට අපි ඒවා මේ ස්ටෑන්ඩඩ් එකටදී කතා කරන්නේ නැහැ.
ඊපස්සේ අපි කතා කරලා borrowing cost වර්ග තුනක් තියෙනවා කියලා banks loan කියන අපි interest එක interest expense එක ඊට පස්සේ කතා කළේ මතකද LKS 17 කලබදු වල මූල්‍ය කලබදව මොකද මූල්‍ය financial කලබදු වල operation and financial කලබදු වල තියෙන principal amount එක නෙමෙයි ඒක දාන interest එක අපි ගන්න යකුවා borrowing cost එකක් විදිහට ඊට පස්සේ ගිහුවා foreign currency exchange වල සිදුවන වෙනසින් ගන්න මොකක් හරි ගන්න cost එකක් තියෙන එකක් ගන්නවා කියලා කිව්වා. ඊට පස්සේ ඒ ටික ගැන කතා කළා. ඊට පස්සේ අපි මිෂය කරනකොට කතා කළා කොහොමද මිෂය ගන්න කියලා. ඒතර ඒකෙදි special borrow එක ගන්න අපි actual cost එකෙන් actual cost එක අපි අඩු කරන්න යගුවා. ඒ සඳහා temporary ගන්න investment ඒ අඩු කරලා ගන්න යපුවා. නැත්නම් general borrow එක ගන්න general borrowing ගන්න. ඒක අපි capitalization rate එක ඉදා ගන්න කියලා කිව්වා. ඊට පස්සේ අපි commencement එකයි suspension එකයි accession එකයි ගැන කතා කළා. ඊට පස්සේ අන්තිමට කතා කළා disclosure requirement එක ගැන. ඒතර මේ ටික තමයි මේ ස්ටෑන්ඩඩ් එකටදී ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ. ඊළඟේදී මම ඔයාලට ගානක් හදන විදිහ ගැන කියන්නවා. මේ හරි කියලා හිතනවා මම මේ ටික. ඒතකොට හරි එහෙනම් අපි ඊළඟින් අමු මම ඊළඟ වීඩියෝ එක හදලා ඔයාලට එවන්නම්. අර WhatsApp එවන්න කිව්වට මම WhatsApp එවුවා මේක පොඩ්ඩක් බලන්න.